භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. එතකොට අද ප්‍රශ්න මොකුත් ඉදිරිපත් වෙලා නැතුව ඇතිනේ. දැන් ප්‍රශ්න අහන්නත් තේරෙන්න ඕනේනේ. දැන් මුලින්ම අවවාදයක් සමස්තයට දෙන්නට ඕනේ අභිධර්ම පාඩම් සියල්ලටම. මේවා කියාගෙන යනකොට මේ අපට ඕන තරම් නොතේරෙන තැන් එනවා. ඒක ඔබටත් එහෙමයි මටත් එහෙමයි. හැබැයි නොතේරෙන තැන් එන එකම හොඳයි. නොතේරෙනකොටනේ තේරුම් ගන්න අහන්නේ. නිසා නිකන් තේරුණා වගේ ඉන්න එක නෙමෙයි. නොතේරෙන තැන් නොතේරුණා කියලා කියන්නේ තේරුම් ගන්න උත්සාහ කරපු හින්දා. නොතේරුණා කියලා කියන්නේ තේරුම් ගන්න උත්සාහ කළා තේරුන්නේ නැහැ. එතකොට නොතේරුණා කියලා තේරුන්නේ නැත්තම් එනිසා නොතේරුණා කියලා තේරුණා කියන්නේ හොඳයි. දැන් ওই භාවනා කරන්න ගියාට පස්සේ සමහරු කියන්නේ හිත තැම්පත් වෙන්නේ නැහැ කියලා. ඉතින් හිත තැම්පත් වෙන්නේ නැහැ කියලා කියන්නේ එයා එහෙනම් හිත තැම්පත් වීමයි තැම්පත් නොවීමයි එයා දන්නවා එතකොට. ඒ කියන්නේ එයා භාවනාත් කරලා තියෙනවා එහෙනම්. භාවනා කරපු කෙනා තමයි හිත තැම්පත් වෙන්නේ නැහැ කියලා දන්නේ. තේරුණාද? ඒකවල දැන් මේක තේරුම් ගත්ත කෙනා තමයි තේරුනේ නැහැ කියලා යම් කොටසක් දැනගන්නේ. ඒ නිසා තේරුන්නේ නැහැ කියලා කියනවා නම් ඒක සාමාන්‍ය දුර්වලතාවක්. තේරුන්නේ නැහැ කියලා තේරුනේ නැත්නම් ඒක තමයි මහත්ම දුර්වලතාව. ඒ නිසා යමෙකුට තේරුන්නේ නැහැ කියන එක තේරුණා නම් ඒ කියන්නේ හොඳයි. තේරුන්නේ නැහැ කියන එක තේරුණා කියන එක තේරුන්නේ නැහැ කියන එක තේරුන්නේ නැතිට වඩා හොඳයි. තේරුණාද? ඒ නිසා ඕන තරම් ඔබ හිතා ගන්න මේකේ නොතේරෙන තැන් එමටයි. මොකද මේ අපි අත ගහලා තියෙන්නේ සර්වඥතා ඥානයෙහි ඉහළම කොටසට මේ අත තියලා තියෙනවා. සර්වඥතා ඥානයේ වැඩ කරපු ඉහළම කොටසේ ආරම්භක අවස්ථාවට අපි මේ අත තියලා තියෙනවා. තේරුණාද? ඒ නිසා අනිවාර්යෙන් මෙතන මේ හරිය යනකොට අපට තේරුම් නැති තැන් තිබුණොත් නෙවෙයි පුදුමයි. නොතිබුණොත්. හරිද? ඒ නිසා දැන් අපි එදා ඔබ අහලා තිබුණා පංචද්වාර වර්ජන චිත්තය පිළිබඳව, මනෝද්වාර වර්ජන චිත්තය, පංචද්වාර වර්ජන චිත්ත පංචද්වාරික චිත්ත වීති වල වැඩ කරනවාද කියලා අහලා තිබුණා. අර මෝහ මූලික සිද්දේක අසංකාරික උරට වැටීම පිළිබඳව අහලා තිබුණා. ඉතින් අපි උත්තර ඔබට දුන්නා. ඉතින් ඒ උත්තරය ඔබට තේරුණා නම් හොඳයි. ඒ උත්තරය ඔබට නොතේරුණා නම් නෙමෙයි. නොතේරුණා කියලා තේරුණා නම් ඒකත් හොඳයි. කරනවාද? ඉතින් ඒ නිසා අපි ඉගෙන ගන්න කාලෙත් එහෙම තිබුණා අපට ඕන තරම්. හැබැයි අපි එකක් කළා. දැන් අපට පාඩමකදී යම් ප්‍රමාණයක් තේරෙනවානේ. අන්න ඒකෙන් සතුටු වුණා. සතුටු වෙලා තෘප්තිමත් වෙලා ඇතේ නතර වුණා නෙමෙයි. ඒ තේරුණානේ. දැන් ඒතර අපි බලන්නේ සාපේක්ෂව. එතකොට දැන් අපි පාඩමක් පැයක අවසන් වෙනකොට බලන්නට ඕනේ. දැන් අපට ඉස්සෙල්ලා නොදන්න ටිකක් දැන් දැනුවත් වුණානේ. ඒ පමණින් සතුටු වෙන්න. හැබැයි නතර වෙන්න නෙමෙයි. ඒ ඔස්සේ තව ඉස්සරහට යන්න. එහෙම නැතුව මේ ඔක්කොම පාඩමේ මේ පොඩි දෙයක් තේරුන්නේ නැහැ කියලා ඒකට කම්පා වෙන්න එපා. කම්පා වෙන ගතිය, පහුත වෙන ගතිය බුදුරජාණන් වහන්සේ අනුමත කරලා නැහැ. ලැබිච්ච ප්‍රමාණය සතුටු වෙන්න තව ඉදිරියට යන්න උත්සාහ කරන්න. ඒකයි කරන්න තියෙන්නේ. ඒතර ඒ මානසිකත්වයේ තියෙනකොට මේ ධර්මයේ කොච්චර තේරුණත් කොච්චර නොතේරුණත් කාට ප්‍රශ්නයක් නැහැ. මොකද එයා තව නතර කරලා නැහැ වැඩි. ඒ නිසා ඔය මතකයේ අභිධර්ම ඉගෙනගෙන යනකොට අනිවාර්යයෙන්ම හොඳටම හිතේ තියාගන්න. මොකද ඔය පසුබෑම් ඔය නොතේරුණුකම් අපටත් පොදු වුණා. අපටත් එමටයි. අපට ප්‍රශ්න තිබුණ පුදුම විදිහට. නොතේරෙන තැන් තිබුණ පුදුමාකාර විදිහට. හැබැයි තේරෙන තැනුත් තිබුණා. ඒ නිසා පසුබැස්සේ නැහැ. ඒ නිසා ඔබටත් මට දෙන්න තියෙන්නේ මම කරපු ආකාරයෙන්ම මේ ගැන කිසිම මන්දෝත්සාහී බවක් ඇති කර ගන්නට එපා. තව ඉස්සරහට යනකොට මීට වඩා නොතේරෙන තැන් එනවා. තේරුණාද? තව ඉස්සරහට යනකොට මීට වඩා ගොඩක් නොතේරෙන තැන් එනවා. දැන් මෙතනදී අපි ඔබට විස්තර කරගෙන ආවේ අර
සෝමනස්සාගත ඥාන සම්ප්‍රයුක්ත සංස්කාරික ආදී සිත් පිළිබඳවනේ ඒකේ විපාක පිළිබඳව. දැන් ඔබට මම මේ දාර පංචද්වාරික සිත් 36 46ක් පිළිබඳව ඊළඟට මනෝද්වාරික සිත් 67ක් පිළිබඳව විස්තර කරා. ඒවා දැන් හොයන්න යන්න එපා. දැන් මෙහෙම එකක් කිව්වා කියලා මතකයේ දල වශයෙන් තියාගන්න. මොකද ඒවා අපට ඉදිරියට නැවත දැන් මේ කියන දේවල් නැවත ඔබට සමහරවට හිතේ මෙව කිව්වනේ ඔය ඉස්සරලා. ඔව් එහෙම තමයි. අභිධර්ම පිටකේ මම නැවතත් කියනවා එකම සූත්‍රයක් වාගේ. නතර කරන්න තැනක් නැහැ. ප ဋ ාණේ දක්වාම ගිහිල්ලා තමයි නතර වෙන්න තියෙන්නේ. නිසා මෙතනදී ඒ නොතේරෙන තැන් එමට මුණ ගැහෙනවා. දැන් එතන ඔබට සිත් 46ක් පංචද්වාරික සිත් කියලා කියවට ඔබට දන්නේ නැහැ. සිත් 67ක් මනෝද්වාරික සිත්කට ඔබ හරියටම දන්නේ නැහැ. ඔය නොදන්න හරිය තිබුණා ඒක මොකද දන්නද? ඔය ඉස්සරහට පේලියට පේටිනවා. දැන් කියන ටිකෙන් තේරුම් ගන්න දැන් ඔබ ප්‍රශ්නයක් ඇහුවට පස්සේ මම උත්තරේ දුන්නාට පස්සේ ඒ ප්‍රශ්නෙට මම උත්තර දෙන්නේ මේ පාඩමට කොටු වෙලාම නෙමෙයිනේ. ඊට අමතරව මා ඉගෙනගෙන තියෙන බොහෝ දේවල් අනුසාරයෙන් ඒ ප්‍රශ්නේ හොදකලා නොකර ඒ ප්‍රශ්නෙට අදාළ වෙච්ච හැම දෙයක්ම මම සමහර විනයනුත් ගන්නවා, සූත්‍රේනුත් ගන්නවා, ධම්මසංගණ විභංග ආදීනුත් ගන්නවා, ගොඩක් දේවල් ගන්නවා. ඒ නිසා ඔබ මේ පිළිබඳව කිසිම ආකාරයකින් පසුබෑමක් ඇති කර ගන්නට එපා. ඔබට ඔය ලැබෙන අත්දැකීම් ටික ඔක්කොම අපටත් ලැබුණා. හරිද? ඒ ඔබට උද්‍යෝගය ඇති වෙන්න, පසුබැසීම නැති කරගන්න නිවැරදි ආකාරයෙන් දුන්නු සමස්ත උපදේශයක්. හරිද? සියල්ලටම. එතකොට මෙතනදී ඔබ තේරුම් ගන්නට ඒ දැන් අපට මෙතන අර සෝමනස්සාගත ඥාන සම්ප්‍රයුක්ත සංස්කාරික ආදී අපි සිත් 8 කියලා ඒ සිත් 8 විපාක ගැන ඔබට කිව්වා. දැන් විපාක සිත් 8 තමයි යන්නේ. හැබැයි විපාක සිත් 8 යනකොට ඔබට මම මුලින්ම කිව්වා මේ කියන කුසල සිත් 8ට මේ සිත් වලට කියන්නේ කාමසෝබන සිත් 8ක් මෙතන. එතකොට ඒ කාමාවචර ඒ විපාක සිත් 8ට ලැබෙන කුසල සිත් 8ට ලැබෙන විපාක සිත් 8 පිළිබඳව මම කිව්වේ එතකොට අපි කිව්වා ඒ කුසල සිත් 8ට සෝමනස්ස සාගත ඥාන සම්ප්‍රයුක්ත සංස්කාරික ආදී වශයෙන් උපේක්ඛා සාගත ඥාන විප්‍රයුක්ත සසංකාරික සිත දක්වා එන මේ සිත් 8ට විපාක 16ක් ලැබෙනවා කියලා මම කිව්වා. ඒ විපාක 16ක් එන්නේ සෝමනස්සාගත ඥාන සම්ප්‍රයුක්ත සංස්කාරික ආදී තියෙනවානේ පළවෙනි සිතයි, දෙවෙනි සිතයි, පස්වෙනි සිතයි, හයවෙනි සිතයි. ඒ සිත් 4 ඥාන සම්ප්‍රයුක්තයි. සෝමනස්ස වේවා, උපේක්ඛා වේවා ඥාන සම්ප්‍රයුක්තයි. ඊළඟට 3යි, 4යි, 7යි, 8යි ඥාන විප්‍රයුක්තයි. ඒ වගේදී මම කිව්වා මේවා නැවත විස්තර කරනවා. ඒ ඥාන සම්ප්‍රයුක්ත වේ වගේ උත්කෘෂ්ඨ, මධ්‍යම, ඕමක කියලා තියෙනවා. ඥාන විප්‍රයුක්ත සිත් 4 උත්කෘෂ්ඨ, මධ්‍යම, ඕමක කියලා තියෙනවා. දැන් අපි ඕකේ උත්කෘෂ්ඨ එකයි ඕමක එකයි දෙකම ගමුකෝ. මධ්‍යම එක පැත්තකින් තියමුකෝ తాවකාලිකව. ඒක ඔබට පස්සේ ඔබටම નિરાයසෙන් තේරෙයි. එතකොට අපි මෙහෙම කියන්නේ දැන් අපිට කීවා උත්කෘෂ්ඨ මේ සෝමනස්සාගත ඥාන සම්ප්‍රයුක්ත ආදී ඒ කියන ඥාන සම්ප්‍රයුක්ත උත්කෘෂ්ඨ සිත් වලට ඒ උත්කෘෂ්ඨ සිත් 4ට සෝමනස්සාගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරික ආදී උත්කෘෂ්ඨ විපාක 4ක් ඒ විදිහටම ලැබෙනවා. ඒ කියන්නේ සෝමනස්සාගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරික කුසල චිත්තයට සෝමනස්සාගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරික විපාක චිත්ත. සෝමනස්සාගත ඥාන සම්ප්‍රයුක්ත සසංකාරික කුසල චිත්තයට සෝමනස්සාගත ඥාන සම්ප්‍රයුක්ත සසංකාරික විපාක චිත්තය. උපේක්ඛාසාගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික කුසල චිත්තයට උපේක්ඛාසාගත ඥාන සම්ප්‍රයුක්ත සංස්කාරික විපාක චිත්තය ලැබෙනවා. ඊළඟට උපේක්ඛාසාගත ඥාන සම්ප්‍රයුක්ත සසංකාරික කුසල චිත්තයට උපේක්ඛාසාගත ඥාන සම්ප්‍රයුක්ත සසංකාරික විපාක චිත්තය ලැබෙනවා. මේවා ලැබෙන්නේ මේ විපාක වශයෙන් සුගතියක ප්‍රතිසන්දි ගන්න, සුගතියක
ජීවත් වෙනකොට විපාක ලැබෙනකොට ආන්නේ විදියට ලැබෙනවා. ප්‍රවෘත්ති විපාක, ප්‍රතිසන්දි විපාක ආදී වශයෙන් ඒකේ අවස්ථා ගණනාවක් තියෙනවා. ඒක 5ක් තියෙනවා. ඒවා වැඩිපුර දැන් හිතන්න යන්නට එපා. එතකොට ඊළඟට අපිට තියෙනවා සෝමනස්සාගත ඥාන විප්‍රයුක්ත අසංකාරික චිත්තය, සෝමනස්සාගත ඥාන විප්‍රයුක්ත සසංකාරික චිත්තය. ඒ කියන්නේ ඥාන විප්‍රයුක්ත සිත් දෙකයි. උපේක්ඛාසාගත ඥාන විප්‍රයුක්ත අසංකාරික චිත්තය, උපේක්ඛාසාගත ඥාන විප්‍රයුක්ත අසංකාරික චිත්තය. සංඛ්‍යා වශයෙන් ගත්තොත්, ගණන් වශයෙන් ගත්තොත් 3යි 4යි 7යි 8යි. එතකොට මේ හිතවල කෙලින් මේකෙත් අපි ගන්නවා අර විදියට උත්කෘෂ්ඨ ඕමක විදියට දෙකක් ගන්න. මධ්‍යම එක පැත්තකට දාමුකෝ. එහෙම ගත්තට පස්සේ එන්න ඒ හිතවලට විපාක වශයෙන් ලැබෙනවා අර ඊට සමානවම යන උපේක්ඛාසාගත ඥාන විප්‍රයුක්ත සෝමනස්සාගත ඥාන විප්‍රයුක්ත අසංකාරික කුසල චිත්තයට සෝමනස්සාගත ඥාන විප්‍රයුක්ත අසංස්කාරික විපාක චිත්ත. සෝමනස්සාගත ඥාන විප්‍රයුක්ත සසංකාරික කුසල චිත්තයට සෝමනස්සාගත ඥාන විප්‍රයුක්ත සසංකාරික විපාක චිත්ත. උපේක්ඛාසාගත සිත් දෙකටත් ඒ විදිහට විපාක වෙන ආකාරය. ඒ කියන්නේ 7ටයි 8ටයි විපාකවල 7යි 8යි විපාක වශයෙන් එන්නේ. දැන් ඒක ගත්තට පස්සේ ඒකක් කොහමද එන්නේ? ඒකත් ප්‍රතිසන්දි විපාක, ප්‍රවෘත්ති විපාක කියනකොට ප්‍රතිසන්දි චිත්තේ හැර චුතිය දක්වාම තියෙන සියලු විපාක අපට ලැබෙන ඒවට ලැබෙන්නේ අන්න ඒවා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ගත්තොත් දැන් ඔය ඥාන සංප්‍රයුක්ත කුසලයක විපාකයක් වශයෙන් ඉපදිච්ච කෙනෙක් සහ ඥාන විප්‍රයුක්ත කුසලයක විපාකයක් වශයෙන් ඉපදිච්ච කෙනෙකුගේ සාමාන්‍යයෙන් මේ ලක්ෂණ දැනගන්න බැහැ. ඒ කියන්නේ දැනගන්න බැහැ. ඒ සාමාන්‍යයෙන් ඕකේ අර අපට එනවා ඊළඟට මේකත් මතක තියාගන්න. අර ඥාන සංප්‍රයුක්ත කුසල් හිත හතරක් කියවනේ. ඒකේ ඔබට මම කීවා දැන් අර උත්කෘෂ්ඨ ටිකට තමයි ඒහා සමානම විපාක චිත්තය ලැබෙන්නේ. ඒකේ ඕමක කොටසක් වෙනවානේ. ඒ කියන්නේ දානමය පින්කමක්, සීලමය පින්කමක්, සමත භාවනාමය පින්කමක්, කියන්නේ ධානා මට්ටමටපත් වෙලා නැති විදර්ශනා භාවනා කුසලෙත් ගන්නට පුළුවන්. එකක් කාමාවචරයිනේ. එහෙම ගත්තට පස්සේ එන්නේ වාට විපාක වශයෙන් ලැබෙනවා අර විදිහට පොද තැනක් ලැබෙනවා. ඒ සෝමනස්සාගත ඥාන සංප්‍රයුක්ත සංස්කාරික ආදී ඒ සිත් වලට සුදුසු විදිහට ලැබෙනවා. එතකොට හොඳ උත්පත්තියක් ලැබිලා තියෙනවා. ත්‍රි හේතුකයි, පරිපූර්ණයි, අඩුපාඩුවක් නැහැ. ඊළඟට ඒකේ ඉතුරු වෙනවනේ එතකොට අර ඥාන සංප්‍රයුක්ත ඕමක කියලා කොටසක්. අන්න ඒ සිත් පල්ලෙහාම සිත්. හැබැයි පල්ලෙහාම සිත් අර ඥාන විප්‍රයුක්ත උත්කෘෂ්ඨ සිතුත් එක්කලා සමානයි. ඒ කියන්නේ ඥාන සංප්‍රයුක්තයේ පහළම කොටස ඥාන විප්‍රයුක්තයේ ඉහළම සිතුත් එක්ක සමානයි. අන්න ඒ සිත් හතරට තමයි විපාක ලබා දෙන්නේ ඥාන විප්‍රයුක්ත විපාක සිත් හතර. දැන් අපට මෙහෙම හිත නෑනේ පින්වතුනි. දැන් අපි ගත්තොත් දැන් සෝමනස්සාගත ඥාන සංප්‍රයුක්ත අසංස්කාරික කුසල චිත්තයට සෝමනස්සාගත ඥාන සංප්‍රයුක්ත අසංස්කාරික විපාක චිත්තය කියලා ලැබෙනවා. හැබැයි දැන් ඒ හිත්වල ඕමක තත්වයට කුසලය කරන වෙලාවේදී පමණක් ඥානෙ වැඩ කළා, දෙපැත්තෙන් වැඩ කළේ නැහැ. ඒ කුසල චිත්ත වීතීන්ට මුලින් වැඩ කරපු කුසල චිත්ත වීති ඊළඟට අගින් පස්සේ වැඩ කරන අපි කියන්නේ పూర్ව අපර කියලා. ඒ චිත්ත වීති වැඩ කරලා නැහැ ඥාන සංප්‍රයුක්තව. එතකොට ඒක දුර්වල නිසා ඕමක වෙනවා. ඒ වෙනකොට එතකොට එහෙම වුණාට පස්සේ ඒවට දැන් සෝමනස්සාගත ඥාන සංප්‍රයුක්ත අසංස්කාරික උත්කෘෂ්ඨ චිත්තය, සෝමනස්සාගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික ඕමක චිත්තය එහෙම සිත් නැහැනේ. එහෙම සිත් හඳුන්වන්න කිව්වොත් කොච්චර හඳුන්වන්නද? එතකොට ඒ නිසා ඒවට තමයි අන්නාර ලැබෙන්නේ ඒ ත්‍රි හේතුක සිත්වල පහළම නැත්නම් දුර්වලම සහ ද්වි හේතුක සිත්වල ඉහළම. ඒ කියන්නේ ද්වි හේතුක උත්කෘෂ්ඨ, ත්‍රි හේතුක ඕමක, ද්වි හේතුක උත්කෘෂ්ඨ. ඒ දෙක සමානයි. ත්‍රි හේතුකයේ පහළම එක, ද්වි හේතුකයේ ඉහළම එකත් එක්කලා සමානයි.
අන්න ඒ සිත් එනවනේ. එතකොට අපට සිත් එතකොට 8ක් එනවනේ. 8ක් එනවනේ. ඒ කියන්නේ සෝමනස්සාගත ඥාන සම්ප්‍රයුක්ත සංස්කාරිකයේ ඕමක. සෝමනස්සාගත ඥාන සම්ප්‍රයුක්ත සසංකාරිකයේ ඕමක. ඊළඟට සෝමනස්සාගත ඥාන විප්‍රයුක්ත උත්කෘෂ්ඨයක. සෝමනස්සාගත ඥාන විප්‍රයුක්ත උත්කෘෂ්ඨයක. ඊළඟට උපේක්ඛායකෙත් වෙනවනේ. ඊළඟට ඥාන සම්ප්‍රයුක්ත එකෙත් වෙනවා. දැන් එහෙම ආවට පස්සේ අන්න ඒ සිත් ටිකට තමයි විපාක වශයෙන් ලැබෙන්නේ මෙන්න මේ ද්වි හේතුක සිත්. මෙන්න මේ ද්වි හේතුක සිත් 4. මොනවද ද්වි හේතුක සිත් 4 කියලා කියන්නේ? 3යි 4යි 7යි 8යි. සෝමනස්සාගත ඥාන විප්‍රයුක්ත අසංකාරික චිත්තයත් ඒ වගේම සසංකාරික චිත්තයත්. ඊළඟට උපේක්ඛාසගත ඥාන විප්‍රයුක්ත අසංස්කාරික චිත්තයත් උපේක්ඛාසගත ඥාන විප්‍රයුක්ත සසංකාරික චිත්තයත්. එතකොට දැන් මේකේ ඒ ත්‍රි හේතුක ඕමක මධ්‍යම හරි කියමුකෝ. ඒකයි ද්වි හේතුක උත්කෘෂ්ඨය යාවට පස්සේ දැන් ද්වි හේතුකයේ තියෙනවනේ. ද්වි හේතුක සිත් 4 තියෙනවනේ පින්වතුනි. ඕමක නැත්තම් මධ්‍යම අවස්ථාව. අපි දෙකම එකට ගලමුකෝ. පස්සේ අපට ඔකේ අර ඉතා සියුම් විශ්ලේෂණය ගමු. අපි මේ දෙකම එකට ගමුකෝ. ඕමක මධ්‍යම කියලා. ඒ ගත්තට පස්සේ එතන සිත් 4ක් තියෙනවානේ. මොනවද? සෝමනස්සාගත ඥාන විප්‍රයුක්ත අසංකාරික සහ සසංකාරික සිත්වල ඕමක අවස්ථාව. මේ ඥාන විප්‍රයුක්ත ඕමක අවස්ථාව. ඊළඟට උපේක්ඛාසගත ඥාන විප්‍රයුක්ත අසංකාරික සසංකාරික සිත්වල ඕමක අවස්ථාව. අන්න ඒව විපාක දෙන්නේ මොනවද? ඔන්න එක මතක තියාගන්න. දැන් ඒ විදිහට සෝමනස්සාගත ඥාන විප්‍රයුක්ත ඕමක චිත්තය කියලා හිතක් නැහැනේ. අසංකාරිකෙකින් නැහැ සසංකාරිකෙකින් නැහැ. ඊට උපේක්ඛාසගත ඥාන විප්‍රයුක්ත අසංකාරික ඕමක නැත්නම් මධ්‍යම. ඊළඟට උපේක්ඛාසගත ඥාන විප්‍රයුක්ත ඕමක මධ්‍යම කියලා එහෙම මේ සිත් 8 එකක් නැහැනේ. හැබැයි එහෙම සිත් තියෙනවා. මේ බුදුරජාණන් වහන්සේ අපට ඔය සිත් ගැන උගන්වනකොට පින්වතුනි සංක්ෂිප්ත ක්‍රමය, මධ්‍යම ක්‍රමය, විස්තාර ක්‍රමය කියලා 3 ආකාරයක් කියන්නේ. ඒ කියන්නේ සංක්ෂිප්ත ක්‍රමය කියලා කියන්නේ සිත් 89 ක්‍රමය. විස්තාර ක්‍රමය කියලා කියන්නේ සිත් 120 ක්‍රමය. එතකොට මධ්‍යම ක්‍රමය. එතකොට විස්තාර ක්‍රමය කියන එකක් එතකොට එහෙනම් තව තියෙන්න ඕනේ නේ. නැත්තම් සංක්ෂිප්තයි මධ්‍යමයි කියලා එහෙම කියන්න ඕනේ නෑ නේමන. එහෙනම් කෙටි ක්‍රමයයි දිග ක්‍රමයයි කියලා නතර කරන්න තිබුණානේ. දැන් අපට අභිධර්ම උගන්වනකොටම කිව්වේ ඒ විශේෂණයක් අවශ්‍ය කරන්නේ අතිරේක හැසිරීමක් ඇති කල්ලි කියලා කියවනේ. එතකොට දැන් මේකෙදි සංක්ෂිප්ත පිඬු ක්‍රමයට සිත් ගොනු කිරීම, ඊළඟට මධ්‍යම ක්‍රමයට සිත් ගොනු කිරීම, පිඬු කිරීම එහෙම කියවන අනිවාර්යෙන් විස්තර ක්‍රමයට තව එකක් තියෙන්න ඕනේනේ. එතකොට ආන්නේ විදිහට ගත්තාට පස්සේ මේ සිත් 8 තව ප්‍රභේද වලට ඒ සිත්වල උත්කෘෂ්ඨ, ඒ සිත්වල මධ්‍යම, ඒ උත්කෘෂ්ඨ සිත්වල ඕමක කිකි බෙදි යනවා. එහෙනම් අන්න ඒ විදිහට ගියාට පස්සේ මේ ද්වි හේතුක සිත්වල ඒ ඕමක අවස්ථාව සෝමනස්ස වේවා උපේක්ඛා වේවා. ඒ කියන ඕමක අවස්ථාව විපාක දෙන්න ඕමක ද්වි හේතුක සිත් කියලා විපාක කොටසක් නැහැ. ඒ නිසා ඒ ටික වැටෙනවා කොතෙන්ද? උපේක්ඛාසගත චක්කු විඥාන, උපේක්ඛාසගත මේ සෝත විඥාන, ගාහන විඥාන, જીවහා විඥාන, සුඛසගත කාය විඥාන, සම්පටිච්ඡනේ, සෝමනස්සගත සම්තීරණ, උපේක්ඛාසගත සම්තීරණ. අපි හේතුක සිත්තර කල්ලාතු ඊට පස්සේ මතක් කර ගන්න. මම මේ ටික මේ නැවත වතාවක් ඔබට ආවර්ජනයක් කළේම මට හිතුණා, මට දැනුණා ඔබට ගිය පාර ටිකක් මේ හරියේදී ගැඹුරු බවක් දැනෙන්නට ඇති. ඒකයි. අර සිත් 46 67ක ඔබ මෙහෙම සංඛ්‍යාවක් කිව්වා පංචද්වාරික සිත් 46යි කියලා මනෝද්වාරික සිත් 67යි කියලා කිව්වා. ඒ මතකයේ දැනට තියාගන්න. ඒ මතකයේහි අන්තර්ගතයේ මම ඉදිරි කාලේදී කියලා දෙන්නම්. ඉතින් ඔන්න ඕකේ දැන් අපි අරගෙන මෙතනදී මේ විපාක සිත් ටික පිළිබඳව තමයි මේ කියාගෙන ආවේ. 13 වෙනි පාඩ. දැන් අපි මේකේ මං හිතන විදිහට
කාමාවචර විපාක සිත් ක්‍රියාසිත කියලා කාමාවචර සහේතුක විපාක සිත් 8. ඒක තමයි අපි නැවතවතාවක් දැන් ආවර්ජනයක් කරන්නේ. යට දක්වන ලද කාමාවචර කුසලයන්ගේ විපාක වනාහි අහේතුක විපාක සහේතුක විපාකයයි බෙදිලා ගියා. එතකොට අහේතුක විපාකය කියලා කියන්නේ එතකොට මේ සිත් 8 ඕමක කුසල් වල ඥාන විප්‍රයුක්ත ඕමක කුසල් වල විපාක ලැබෙන්නේ එතකොට අහේතුක වශයෙන්. සහේතුක විපාක ගත්තට පස්සේ අර විදිහට ඉදලා දැන් ද්වි හේතුක කුසල කර්මයක් වුණත් ඒක ද්වි හේතුක විපාකයක් දෙන්න බැරි මට්ටමටම දුර්වල වුණාට පස්සේ ඒකේ විපාක දෙන්නේ අහේතුක විපාකයක් වශයෙන්. හැබැයි ඉතින් අපි අහේතුක විපාකයක් කියලා ගත්තට පස්සේ ඔය අහේතුක විපාකේනොත් දෙන සැප අපමණයි. හිතා ගන්නවත් බැරි තරම්. දැන් අපි හිතනකොට දැන් බල්ලෙක් කියලා ඉපදෙන. සමහර බල්ලෝ වෙන මිනිස්සුන්ට වඩා සැප විඳිනවා. එතකොට මේ බල්ලට ලැබෙන්නෙම ඔය කියපු ද්වි හේතුක ඕමක කුසලයන්ගේ විපාක. බලන්නකො ද්වි හේතුක ඕමක කුසලයන්ගේ විපාකත් එතකොට එච්චර ලැබෙනකොට. මොකද ඒගොල්ලන්ට ලැබෙන්නෙම අහේතුක විපාක සිතට පමණයි. ඒ ටිකේ විපාක කොහොමද තත්ත්වේ? එතකොට අපට මේකේ තවත් කාරණයක් මට මතක් කරගන්න හොඳයි කියලා හිතෙනවා. ඔය ද්වි හේතුකව උපන්න කෙනා සහ ත්‍රි හේතුක විපාකයෙන් උපන්න කෙනා සහ ද්වි හේතුක විපාකයෙන් උපන්න කෙනා සාමාන්‍යයෙන් කෙනෙකුට බාහිරින් බලලා හදහනකින් බලලා තෝරා ගන්නට බෑ. තේරුණා? හැබැයි අහේතුක කෙනා තේරුම් ගන්න පුළුවන්. අහේතුක කෙනා කියලා කියන්නේ උපේක්ඛාසගත සම්පීර්ණ සිතින් උපන්න කෙනා. කියන්නේ මේ සෝමනසාගත ඥාන විප්‍රයුක්ත අසංකාරික සසංකාරික උපේක්ඛාසගත ඥාන විප්‍රයුක්ත අසංකාරික සසංකාරික කියන මේ සිත් කෝකෙන් හරි ඕමක කියන්නේ ඊටම දුර්වල විපාකයක්. හේතු ඕමක අන්න ඒ වගේ විපාකයක් දෙනකොට මෙන්න මේ උපේක්ඛාසගත සම්පීර්ණ සිතෙන් දෙන්නේ අන්න යානම් හදාන හොඳට දන්න කෙනෙක් ලව බලව ගත්තොත් අඳුනා ගන්නට පුළුවන් මෙයා අපි කියමුකෝ දැන් උත්පත්තියෙන් ඇස් අන්ධ කෙනෙකුගේ උපන් වෙලාව ගැන ඉල්ලා දෙන්න හොඳට ජ්‍යොතිෂය දන්න කෙනෙක්. එතකොට ඔන්න දැනගන්නට පුළුවන්කම ලැබෙනවා. එයා බොහොම දුර්වල කුසලයක ඉපදිලා තියෙන කියලා ඒ කාමදුරෝ හරි ගිහියා හරි දන්න කෙනෙක් නම් කියලා දෙයි. සාමාන්‍යයෙන් එයාගේ ජීවිතය පිළිබඳව යම් දල අදහසක් ගන්න පුළුවන්. එතකොට උත්පත්තියෙන් අන්ධ, උත්පත්තියෙන් බිහිරි, උත්පත්තියෙන් මන්ද බුද්ධික, නපුසක පණ්ඩක ආදී වශයෙන් බෝධෝභ්‍යංජනක ආදී අන්න ඒගොල්ලෝ ඉපදෙන්නේ මෙන්න මේ කියන දුර්වල කුසලයක විපාකයක් වශයෙන් සුගතියේ උපදින්නේ. එතකොට ඒත් බලන්නකො ලැබෙන සැප හිතා ගන්නකො. ඒ දුර්වල කුසලයන්ගේ විපාකවල පවා සැපවල ප්‍රමාණය කොච්චරද කියලා. එතකොට බලන්න මෙතන දැන් 16ක් තියෙනවා කියලා කියව සෝමන මේ කාමසෝබන කුසල් සිත්වල විපාක 16ක්. කුසල් 8යි විපාක 16ක් තියෙනවා. දැන් එතකොට කියනවා දේවදාරුම් වේ කියලා කිව්ව එකයි ඒ නහේතුක විපාක 8 9වෙනි පාඩමේ දැක්වා. දැන් ඔබට ඒවා මතකයේ තියෙන්නට ඕනේ. හැබැයි මතක තියා තබ්බවන්න මට බෑ. හරි? මතක තියා ගන්නට ඕනේ ඒක තමයි. මම තේරුම් කරලා දෙනවා. එයින් අහේතුක විපාක 8 9වෙනි පාඩමේ දැක්වා. සහේතුක විපාක 8යි මේ කියන්නේ. දැන් මේ සිත්වල අර අංග ටික වෙනසක් නැහැ එතකොට. සෝමනසාගත බව කුසල් සිතේ තිබුණා. ඥාන සම්ප්‍රයුක්ත බව කුසල් හිතේ තිබුණා. අසංකාර බව කුසල් හිතේ තිබුණා. එතකොට දැන් ඔබට හිතේ මේක දෙක සමානයි වාගෙන කියන්නේ. ඔව් සමානයි තමයි. හැබැයි වෙනසක් තියෙනවා. මම කීපවතාවක් ඔබට කියලා දුන්නා. කුසල් හිත ඕලාරික ගතියෙන් වැඩි දැනෙනවා මනසට සාමාන්‍යයෙන්. තමාට පහළ වෙච්ච චිත්ත පරම්පරාවක් වර්තමානයේ හිතලා බලනකොට කුසල් කියලා සංසිඳිලා කියලා තමන්ටම තවත් කුසල් හිතකින්ම දැනගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි විපාක එහෙම දැනගන්න බෑ. දැන් අපි කියමුකෝ දැන් සාමාන්‍යයෙන් අපි බුදුගුණ භාවනාවක් වාගේ ධ්‍යාන වලට වැටෙන්නේ නැති භාවනාවක් පැයක් කළා කියලා කියනකො. ඒ පැයක් කළාට පස්සේ තමන්ට ඒ පැය පිළිබඳව යම්කිසි සංසිඳිච්ච ගතිය, සැනසීමදායක ගතිය තමන්ට අරමුණු කරන්න පුළුවන්. හිතන්න පුළුවන්, කල්පනා කරන්න පුළුවන් මේ වෙලාවේ මට කොච්චර නිවීමක් තිබ්බද කියලා.
හැබැයි දැන් ඔබට අපි කියමු නිදාගත්තා කියලා. දැන් ඔබට පැයක් නිදාගෙන හිටියාට ඔබට ඒ නිින්දේ කිසිම දෙයක් හින දැක්කොත් ඒක මතක් කරලා වුණා කියයි. හින දකින්නේ ඉතින් විපාකසෙත් නෙවෙයි. ඒතර කුසල හරි අකුසල හරි වැඩ කරනවනේ. හින දකින්නකොට ජවන් වැඩ කරනවනේ. ඒ නිසා විපාක ගත්තට පස්සේ අර විදිහට වැඩ කරන්නේ හොඳ නිින්දකින් හිටියා නම් සිහින නොදැක හිටියා නම් එයාට විපාක වැඩ කරන්නේ. එතකොට හොඳටම නිින්ද ගියා නම් එයාට දන්නේ නැහැ. පැයක් නිින්ද ගියා නම් ඒ පැය කිසි දෙයක් එයාට සිහි කරන්න බෑ. පැය දෙකක් නිින්ද ගියා නම් කිසි දෙයක් සිහි කරන්න බෑ. දැන් අපි කියන වෙලාවකට මේ ඇඳට වැටුණා මොනවා වුණාද මන් දන්නේ නැහැ. උදේ 6 වෙනකල්ම නිින්ද ගිහිලා කියලා කියනවා. මොනවා වුණාද මන් දන්නේ නැහැ කියලා කියනවා. මේ මොකද වෙන්නේ? ආනෙතර මොනවද වෙන කළද? විපාක. දැන් ඔබ ඉපදිලා තියෙන සෝමනස්සාගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික කුසලයක් කරපු එකේ ඒටම අදාළ විපාක සිතෙන් නම් ඒතර ඔබට නිින්ද ගියා කියලා කියන්නේ මේ වෙලාවේ. ඒ කියන්නේ මේක ප්‍රතිසන්දි භවාංග චුති එකටමනේ වැඩ කරන්නේ. එකම හිතක්නේ වැඩ කරන්නේ. එකම හිතක සමාන ඒ කාණ්ඩේවා තමයි වැඩ කරන්නේ. ඒ කියන්නේ දැන් අපි සෝමනස්සාගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරක විපාකයෙන් ප්‍රතිසන්දි ගත්තා නම් ප්‍රබල අරමුණක් නොගෙන ඉන්නකොට භවාංග වශයෙන් වැඩ කරන්නේ. භවාංග වැඩ කරන ගන්න කියන්න බෑ අපට. භවාංග විපාක. දැන් භවාංග දැන් දේ භවංගානි බුද්දස්ස සාරිපුත්තස්ස සෝලස අඤ්ඤේ සම්පන්න සත්තාන ගණනාපි සංඛ්‍යා කියලා. ඒ කියන්නේ කර්ම රැස් වෙන අවස්ථා. නැත්තම් ජවන් වැඩ කරනවනේ අපි. ඒ ජවන් වැඩ කරනකොට අපි කියමුකෝ අපට නම් කුසල් හරි අකුසල් හරි රහතුන් වහන්සේට ක්‍රියා වැඩ කරන්නේ. ඒ අතරතුරේ වැඩ කරන භවාංග කියලා විපාක කියලා විතර දැනට මතක තියාගන්න. ඒ විපාකසිත වැඩ කරන ප්‍රමාණයක් කියන්න බෑ කියන්නේ. දැන් ඔබට තේරෙනවද මගේ කුසලෙත් වැඩ කරා ඔබට සාමාන්‍ය හිතා ගන්න පුළුවන් මෙච්චර වාගේ වෙලාවක් මම භාවනා කරනකොට මට හිත සංසිඳිලා ගියා දැන් කුසල තමයි වැඩ කරේ කියලා ඔබට හිතා ගන්න. හැබැයි ඔබට පුළුවන්ද මට දැන් මෙච්චරලා භවංගසිත වැඩ කරා කියලා දැනගන්න. මෙච්චර වෙලාවක් විපාකසිත වැඩ කරලා කියලා ඔබට හිතා ගන්න පුළුවන්. බෑ. මොකද ඒ තරම් සියුම් මේක. ඒ තරම් සියුම්. ඉතින් ඒකෙදි කියන්නේ බුදුරජාන් වහන්සේට මේ විපාකසිත දෙකක්. කියන්නේ බුදුරජාණන් වහන්සේට විපාකසිත දෙකක් ඊට පස්සේ අර විදිහට කෙලෙම චිත්ත වීති වලට සම්බන්ධ වෙනවා. කියන්නේ භාග්‍යවතුන් වහන්සේ රහත් නිසා ක්‍රියාසිත. අපට කුසල අකුසල කියන පරාසයට බුදුරජාණන් වහන්සේගේ වැඩ කරන්නේ නියෝජනය වෙන්නේ චිත්ත වීති වල ක්‍රියාසිත. විශේෂයෙන්ම ඥාන සම්ප්‍රයුක්ත ක්‍රියාසිත තමයි බුදුරජාණන් වහන්සේට නිසා වැඩ කරන්නේ. එතකොට අන්න බලන්න දැන් අපට ඒ විදිහට අපේ භවංග ගොඩ වැඩ කළා කියලා අපි දන්නේ නැහැ. අපට දන්නේ හිතා ගන්නවද? සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට ඒතර චිත්ත වේ දෙකක් අතර භවංග වැඩ කරන්නේ 16යි. අඤ්ඤේ සම්පන්න සත්තානං ගණනාපිය සංඛ්‍යා. අනිසත්ත්වයට අඩුම යටත් පිරිසෙන් ගත්තොත් මේ ආනන්ද ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ වදාරේ ගතිමන්තානං දිතිමන්තානං යනාදී වශයෙන් මහා ධාරණ ශක්තියක් තිබිච්ච සතියක් තිබිච්ච උතුමෙක්නේ. උන්වහන්සේටවත් වැඩ කරන භවංග ගාන චිත්ත වේදි දෙකක් අතර වැඩ කරන විපාකසිත ගාන සංඛ්‍යාත්මකව කියන්න බෑ. ඒ තරම් වැඩි. හරිද? එතකොට දැන් එහෙනම් අපට දැන් කොච්චර භවංග වැඩ කරනවද? දැන් ඔය බල්ලන්ට එහෙම බලන්නකො. බල්ලෝ කොච්චර හරි නිදි. ඇය ගණන් නිදි. ඒගොල්ලන්ට භවංග වැඩ කරනවා වැඩි. ඒ නිසා මම මේ න්‍යායාත්මක පැත්තත් කියලා ඔබට මේ ප්‍රායෝගික පැත්තත් ඇත්තට කියන්නෙම ඔබට පසුබැසීමකින් තොරව ඒ න්‍යායාත්මක පැත්තයි ප්‍රායෝගික පැත්තයි දෙකම. මොකද න්‍යායාත්මක පැත්ත ප්‍රායෝගික පැත්තට සම්බන්ධ කරගත්තේ නැත්නම් අප බලාපොරොත්තු ඉලක්කයට ඒක දායකත්වයක් දරන්නේ කොහොම අඩුවෙන් නැති වෙන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට මේ සෝමනස්සාගත ඥාන සම්ප්‍රයුක්ත සංස්කාරික චිත්තය ඇතුළු මේ සිතට අර කුසල සිත්වල විපාක අපිට මේක පටන් ගන්නකොටම කීවා ඡායාරූපයක් ගත්තට පස්සේ ඡායාරූපය පිහිටන්නේ අර ගත්තු කෙනාගේම රූපයට සමාන රූපයක් කියලා. හැබැයි ඡායාරූපයයි පුද්ගලයයි දෙකක් නේ. පුද්ගලයයි ඡායාරූපයයි එකක් නෙවෙයිනේ. අන්න ඒ වගේ කුසල් තව එකක් විපාක තව එකක් වෙනස්කම් තියෙනවා. පුද්ගලයාගේ ඡායාරූපේ වෙනස්කම් තියෙනවා. ඒ වගේ තමයි කුසල කර්මයේ ඒහා සමාන ඒකට ලැබෙන විපාකයේ
වෙනසක් තියෙනවා. විවිධ වෙනස්කම් තියෙනවා. ප්‍රධාන වෙනස්කම තමයි කුසල් ඕලාරිකයි කලබලයි දැනෙනවා විපාක සියුම් බලක් දැනෙනවා අඩුයි. ඔන්න එතකොට මේ කියන්නේ විපාකසි සාමාන්‍යයෙන් යට දැක්වුණු කුසල් සිත් බඳුයේ රූපයකින් හට ගන්නා සේව නැල්ල බොහෝ සෙයින් ඒ රූපේ ආකාරයෙන් පවත්නාමේනි විශේෂ සැසින් දක්වන්න තියෙන දේ මේකේ කියනවා කියලා ඔන්න කියනවා. මම හිතනවා එදත් මම මේක කිව්වා. නමුත් ඔබට අවුදුරටත් ඒක පැහැදිලි කර දීමටයි මේ ඉක්මනින් කියාගෙන යන්නේ. මෝහ සත්වයන් පිළිබඳ ප්‍රතිසන්දි වශයෙන් භවංග වශයෙන් තදාලම්බන වශයෙන් චුති වශයෙන් කියලා හතර ආකාරයකින් වැඩ කරනවා. එතකොට දැන් ඔබ මේක ගැන මේ ලොකුවට හිතන්න යන්න එපා. තව විස්තර වෙනවා මතුවට. දැන් ප්‍රතිසන්දි වශයෙන් කියලා කියන්නේ අපි කියමුකෝ දැන් සෝමනස්සාගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරික විපාක චිත්තය. ඒ වගේම සසංකාරික චිත්තය. ඒ වගේම උපේක්ඛාසාගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික චිත්තය සසංකාරික චිත්තය. 1යි 2යි 5යි 6යි. මෙන්න මේ සිත් ප්‍රතිසන්දියක් ලබා දුනොත් එයාට ත්‍රි හේතුක ප්‍රතිසන්දි කියලා. ත්‍රි හේතුක කියලා කියන්නේ අලෝභ, අද්වේෂ, අමෝහ කියන මේ තුනම වැඩ කරා නම් ත්‍රි හේතුක හේතු තුනම වැඩ කරලා. ඒතර අකුසල වලක් තියෙනවද එතකොට ද්වි හේතුක ප්‍රතිසන්දි කියලා. ඇයි? අපි ගත්තොත් ලෝභ සිත්වල තියෙනවානේ ලෝභයයි මෝහයයි වැඩ කරනවා. ද්වේෂ සිත්වල ද්වේෂයයි මෝහයයි වැඩ කරනවා. එතකොට අකුසල විපාකයෙන් ප්‍රතිසන්දි ගන්නකොට සතර අපාය ආදී ඒ වගේ තියෙනවද එතකොට ද්වි හේතුක ප්‍රතිසන්දි? නැහැ. හේතුව අකුසල සිත් 12ටම විපාක ලැබෙන්නේ අර අහේතුක සිත් 7ක් කිව්වා. ඒ 7 තමයි ප්‍රතිසන්දි දෙන්නේ. ඒ 7ින්ම එක හිතක් තියෙනවා. ඊළඟට මේකේ කියන මේ ප්‍රතිසන්දි භවාංග චෝති තදාරම්මන කිව්වේ. ඒ විදිහට වැඩ කරන්නේ ඒ සිත් ටිකමයි. ඒ වගේ හේතු වැඩ කරන්නේ නැහැ. ඒතර ත්‍රි හේතුක කියලා කියන්නේ ඒවා ලැබෙන්නේ මෙන්න මේ සිත් වලට. ඒකට හේතු තුනම වැඩ කරනවා. ඊළඟට එයා ප්‍රතිසන්දියක් ගත්තා කියන්නේ අතර පරිපූර්ණ ජීවිතයක්. ඒ ජීවිතේ පරිපූර්ණ හැම අතින් පරිපූර්ණයි. සුදුජනේ වශයෙන් උනත්. ඊළඟට කියනවා භවාංග. භවාංග කියන එක මම ඔබට කියලා දුන්නා. දැන් කියන්නේ ප්‍රබල ආරම්භයක් නොගෙන ඉන්නකොට හිතේ නිදින කාලක් වාගේ පවතින තත්ත්වය. ඊළඟට තදාලම්බන වශයෙන්. තදාලම්බන කියලා කියන්නේ ඔය අපි චිත්ත වීති වලදී ඔක වඩා පැහැදිලි වෙන්නේ. ඇඳලා පෙන්නන්න මට වේලාවගේ අවස්ථාවක් නැහැ. චිත්ත වීති වල වැඩ කරන විපාක සිත් දෙකක්. එකට මතකයේ තියාගන්න යන්තමට වාගේ අතිමහාන්තාරම්මන චිත්ත වීති කියලා මතක තියාගන්න. මම ඔබට සාමාන්‍ය අදහසක් දුන්නොත් ඒ කියන්නේ අරමුණ හොඳට අරන් තියෙනවා ඉක්මනින් හොඳට ප්‍රබලව කියලා කියන්නේ. රූපාදී අරමුණ ඒ වගේ අවස්ථාවකදී මෙන්න මේ කියන තදාලම්බන කියන චිත්තක්ෂර දෙකක් ඒකත් කරන්නේ මෙන්න මේ විපාක සිත් වලින්. චුතිය. ඒතකොට දැන් යම් කිසි කෙනෙක් ප්‍රතිසන්දි ගත්තා නම් සෝමනස්සාගත ඥාන සම්ප්‍රයුක්ත සංස්කාරික සිතෙන් කුසල සිතෙන් සෝමනස්සාගත ඥාන සම්ප්‍රයුක්ත සංස්කාරික කුසල සිතේ විපාකයක් වශයෙන් ප්‍රතිසන්දි ගත්තා නම් එයාගේ චුතිය සිද්ධ වෙන්නේ සෝමනස්සාගත ඥාන සම්ප්‍රයුක්ත සංස්කාරික විපාක සිතින්මයි. රහත් වුණත් බුදු වුණත් චුතිය සිද්ධ වෙන්නේ ඒ විපාක සිතින්. භවාංග තදාලම්බන චුති වශයෙන් පවත්නා කාලේ ප්‍රවෘත්ති විපාක කියලා හඳුන්වනවා. ඉතින් ඒක ඉදිරියට කියවෙයි. මම ඔබට කිව්වා ප්‍රතිසන්දි විපාක ප්‍රවෘත්ති විපාක කියලා අපට කුසල අකුසල විපාක දෙන ආකාර දෙආකාරයක්. එතකොට ප්‍රතිසන්දි විපාක කියන්නේ ප්‍රතිසන්දි චිත්තක්ෂණය තමයි පමණයි. භවාංග තදාලම්බන චුති කියලා කියන ඒවට කියන ප්‍රවෘත්ති විපාක කියලා. අපට ලැබෙන විපාක කොටස් දෙකකට බෙදෙනවා කියලා මම ඔය ඉස්සෙල්ලා අපට කියලා දීලා තියෙනවා. ප්‍රතිසන්දි නම් අභිනව භවයක පිළිසඳ ගැනීම. හෙවත් භවයකින් භවයක් ගැලපීම. එතකොට ප්‍රතිසන්දි සන්දි කියන්නේ ගැලපීම, ප්‍රති කියන්නේ නැවත. පුනර්භවය කියලා කියන්නේ. ඒ අර්ථේ.
භවාංගනම් චක්ෂුරාදී ద్వාර වලින් අරමුණු නොගෙන සිත තැම්පත්ව පැවැත්ම මෙනි කියලා කියනවා. තිබීම මෙනි කියලා කියනවා. ඒතර ඕක අපට කියවනේ අර මකුළු දැලක් හදලා මැදට වෙලා ඉන්නවා කියලා නිහඬව අන්න ඒ වගේ කියලා අපට භවාංග කිව්වා. සිත නොනිදිගත් අවස්ථාව. ඉතින් භවාංග සිත මම ඔය ඉස්සලා කිය අපට දැනෙන්නේ නැති තරමට විතාම සියුම් විපාක සිත. තදාලම්බන නම් චිත්ත වීතීන්හිදී ජවනයේ විසින් ගන්නාලද අරමුණු ගැනීමයි කියලා කියනවා. තදාලම්බන. ඒකත් මම ඔබට දරවාසයෙන් කිව්වා. ඒ මට්ටම මතක තියාගන්න. පසුවට ඔබට මම චිත්ත වීති ඇඳලා මේ පිළිබඳව විස්තර කරනවා වීති පාදයේදී. දැනට තේරෙන්නේ නැති කොටස් එහෙම තියෙන්න ආරින්න. සමහර කොටස් තියෙනවා කොච්චර උත්සාහ කරත් මේ අවස්ථාවේදී තේරෙන්නේ අර ඇඳලා ඉදිරි පාඩම් ඔබට එකතු වෙන්නේ නැතුව. ඒ තැන්වලදී ඔබ ඒක හිතේ තියාගන්න මෙහෙම තැනක් ඉතුරු වුණා. තමන්ගේ පෞද්ගලික පොතක් නම් හයිලයිට් කරලා තියාගන්න. එතකොට උත්තරය ලැබෙනකොට ඔබට මේ ප්‍රශ්නෙටයි තව ප්‍රශ්න ගොඩකට. හැබැයි ප්‍රශ්නේ මතක තියාගන්න එක වටිනවා. එතකොට උත්තරය දෙනකොට ඒක හොඳට දැනෙන ගතිය, තේරෙන ගතිය වැඩි. චුති නම් මේ භාවයෙන් ගිලිහීමයි. චුතිය කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ ඒක තමයි. ඒ කියන්නේ භවයක අවසාන චිත්තක්ෂණ. එහෙමද? එක භවයක පටන් ගන්න චිත්තක්ෂණයට පටිසන්ධි කියනවා. ඒ භවයෙන් ගිලිහෙන චිත්තක්ෂණයට කියනවා චුති කියලා. ඒතර මේ භවාංගයි තදාරම්මනයි ඒ අතරතුර වරින් වර වැඩ කරනවා. කියා ගන්න. මේ විපාක සිත් අතුරින් 1 2 3 4 සිත් සෝමනස්සාගතයි. අපි කිව්වා එක chart එක බලන්න. විපාක සිත් සෝමනස්සාගත වීමට හේතුව ඉෂ්ඨාරම. අන්න ඔතන කාරණයක් තියෙනවා. විපාක සිත් සෝමනස්සාගත වීමේ හේතුව ඉෂ්ඨාරමන ලැබීමයි. ඒක ඔබ මොකද හිතන්නේ? විපාක සිත් සෝමනස්සාගත වීමට හේතුව ඉෂ්ඨාරමන ලැබීම. ඉෂ්ඨාරමන කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම. කැමැති අරමුණු ලැබීම. එතකොට අටවතනදී කියන්න දෙයක් විශේෂයෙන් තියෙනවා. අපි ඉෂ්ඨාරම්මණය තේරුම් ගන්නේ කොහොමද? තර කියන්නම කාරණයක් තියෙනවා. ඉෂ්ඨාරම්මණය තේරුම් ගන්න. දැන් අපි රූපයක් දැක්ක කියන්නේ. මේ රූපයක් දැක්කට පස්සේ කෙනෙකුට තද රතු පාට ප්‍රියයි. කෙනෙකුට ලා රතු පාට ප්‍රියයි. කෙනෙකුට මේ කළු පාට මෙරු කල කියලා කියන්නේ ඒ පාට ප්‍රියයි. රූප ගත්තට පස්සේ කෙනෙකුට සුදු පාට ප්‍රියයි. කෙනෙකුට කළු පාට ප්‍රියයි. කෙනෙකුට තව වෙනත් පාට වර්ණ ප්‍රියයි. එතකොට අපි පාට කොහොමද ගන්න? එතකොට මේ ප්‍රිය වර්ණේ තව කෙනෙකුට යම් යම් භාණ්ඩවලට ආවේනික යම් පාටවල් ප්‍රියයි ආරමුණ කියලා. කෙනෙක් ඇඳුමේ කළු පාටට ප්‍රියයි, වාහනේ කළු පාට ගන්න කැමති නැහැ. කෙනෙක් ඇඳුමේ සුදු පාටට ප්‍රියයි, වාහනේ සුදු පාටට කැමති නැහැ. කෙනෙක් ගෙදර සුදු පාට ගා ගන්න කැමති, හැබැයි වාහනේ සුදු පාට ගන්න කැමති නැහැ. දැන් කෙස් කළු පාට කරගෙන තියාගන්න කැමති, කෙස් සුදු පාට කර තියාගන්න කැමති නැහැ. දැන් දත් සුදු පාට තියාගන්න කැමති, වාහනේ කළු පාට තියාගන්න කැමති, දත් කළු පාට කරගෙන තියාගන්න කැමති නැහැ. දැන් කෙනෙක් නියපොතු සුදු පාට තියාගන්න කැමති, තව කෙනෙක් නියපොතු රතු පාට කරගෙන කැමති, තව කෙනෙක් නියපොතු කළු පාට කරගන්න කැමති, තව කෙනෙක් නියපොතු රෝස පාට කරගන්න කැමති, තව කෙනෙක් තියෙන ස්වභාවයම තියාගන්න කැමති. ඒ පාට කැමතියි. දැන් අපි කොහොමද ගන්නේ? එතකොට දැන් ඒ පාටවල වලට එක එක්කෙනා එක එක විදිහට කැමති. එක එක විදිහට කැමති නිසා ඒ එක එක්කෙනාට එක එක විදිහට ලැබෙන එක. එතකොට ඒක එයාට කුසල විපාක කියලා ගන්න පුළුවන් දෙකලින්. එතකොට ශබ්දයටත් ඔය වගේ. දැන් අපි කෙනෙක් කැමති පිරිත් සද්දෙට. තව කෙනෙක් කැමති ගීත සද්දෙට. තව කෙනෙක් කැමති මේ කොකා කෑ ගහන සද්දෙට. තව කෙනෙක් කැමති දැන් කෙනෙකුගේ අපි කියමු ස්වාමීන් වහන්සේලාගේ. කෙනෙක් කැමති ස්වාමීන් වහන්සේලාගේ මිහිරි ස්වරයට. කෙනෙක් කැමති ස්වාමීන් වහන්සේලාගේ ගැඹුරු ස්වරයට. කෙනෙක් කැමති ස්වාමීන් වහන්සේලාගේ
එක ස්වරයට කැමති. හිතලා බලන්නකො එතකොට. එතකොට තව කෙනෙක් රසය පිළිබඳව ගන්නවා. දැන් කෙනෙක් කැමති කණි රසට, කෙනෙක් කැමති ඇඹුල් රසට, කෙනෙක් කැමති සැර රසට, කෙනෙක් කැමති අරක්කු වලට, කෙනෙක් කැමති ඔය විදිහට යනවා. කෙනෙක් කර රසයට කැමති, ගන්ධයට ගන්න. කෙනෙක් කැමති විවිධ අපි කියමුකෝ සුවඳ වර්ග තියෙන, සෙන්ට් වර්ග තියෙන. එක එක විදිහට කැමති. හරි? එතන ස්පර්ශෙත් ඒවා. ඇතම් කෙනෙක් කැමති ගොරෝසු ස්පර්ශයට. ඇතම් කෙනෙක් කැමති මෘදු අපි කියමු දැන්. මේ සාමාන්‍යයෙන් ගත්තට බෑ. ගැහණු කෙනෙක් කැමති අහලා තියෙන. ගොරෝසු ස්පර්ශයට කැමති. පිරිමි කෙනෙක් කැමති ඒකේ එහෙම කියලා මම මේ අහලා තියෙන දෙයක් මම කියන්නේ. හරි? එතකොට ඒ අනුව එයාගේ කැමැත්ත අනුවද එතකොට ඒක කුසල විපාකයෙන් ලැබෙන එකක් අකුසල විපාකයෙන් ලැබෙන එකක් කියලා අපි තෝරන්නේ. එහෙම තෝරන්න බෑ. තේරුණාද? දැන් ඔක තවදුරටත් ගත්තට පස්සේ දැන් ඌරෙක් වාගේ සතෙකුට අසුචි ප්‍රියයි. අසුචි දකින්න එක, අසුචි ගන්ධය, අසුචි දිවේ ගෑවෙන එක කැමති ඒ සතා. එතකොට ඉතින් රහතන් වහන්සේ ගත්තොත් එහෙම රහතන් වහන්සේට අර මේ ලාදු රෝගියගේ ඇඟිල්ල වැටලා තිබුණා බත් එකට පාත්‍රයට ඒක අයින් කරලා වළඳන්න පුළුවන් මට්ටමකුත් තියෙනවා. එතකොට ලාදු රෝගියාගේ ඇඟිල්ල එතකොට රහතුන් වහන්සේට අනුව එහෙමනම් ඒක කුසල විපාකයක් එහෙම නැත්නම් මේ උපේක්ඛාසගත කුසල විපාකයක් කියලා ආවේ. එහෙම කියන්න බෑ. පින්වත්නි ඔන්නෝතන තෝරනකොට ගන්නේ මධ්‍යම ප්‍රඥාගේ තේරීම අනුව. අර ඌරාවාගේ සතා නැත්නම් කෙලෙස් ආතුර වෙලා තියෙන මිනිස්සයා ඊළඟට කෙලෙස් දුරු කරපු කෙනා. හරි? නැත්නම් කෙලෙස් දුරු කරන්න දැඩි වෑයමක් දරන කෙනා. ඒ කෙලෙස් දුරු කිරීමෙම යෙදිලා ඉන්න කෙනා. ඒතර ඒකෙලා ඒ උදවියට අර පිළිකුල් දෙයක් පිළිකුල් නෙවෙයි විදියට දැනෙන්න ගන්නවා. ඒතර අර ඒ කියන්නේ තීක්ෂණ ප්‍රඥා. ඒ කියන්නේ අන්ධ ප්‍රඥා කියලා කියන්නේ අර වාක් කෙලෙස් වැඩි කෙනා. එයාව ගන්නෙත් නෑ. මොකද එයාට විකෘති. ඒ කෙලෙස් වැඩි නිසා එයාට විකෘතිය එතකොට. ඒක ගන්නෙත් නෑ. එතකොට එයාට එන්නේ කුසල විපාක අකුසල විපාක කියන එක තෝරන්නට එයාගේ දැක්ම අනුව ගන්නෑ. එයා හිතන ආකාරය අනුව ගන්නෑ. ඒක ධර්මතාව අනුව ගන්න. එහෙමනම් අපි සාමාන්‍ය වශයෙන් ගන්නට ඕනේ. දැන් අපි කියමු දැන් අපේ රූපයක්. අපි වනිකමට හිතලා බලන්න. මම මේ විදිහට ගන්නම්. කතෝලික සිද්ධාස්ථාන ටිකක් කල්පනා කරලා බලන්න. ඒ සිද්ධාස්ථාන වල බලන්න එක්තරා ආකෘතියක් තියෙනවා. දැන් අපේ විහාරස්ථාන ගත්තොත් විහාරස්ථාන 10ක් ගත්තොත් 10 කී ආකාරද කියලා අපිට කියා ගන්න බැහැ. එකක් සුදු පාටින් නිමා කරලා තියෙයි, එකක් කොළ පාටින් නිමා කරලා තියෙයි, එකක් තව පාටකින් නිමා කරලා තියෙයි. හැඩරුව ගත්තත් ඒ වගේ විවිධාකාරයි. අර ඒ කතෝලික සිද්ධාස්ථාන වගේ හොඳට තනකොළ වවලා නිකන් සරල පාටක් ගාලා චාම් විදිහට පවත්. ඒ ගොඩනැගිල්ලක් ගත්තට පස්සේ වුණත් අර සාමාන්‍ය කෙනෙකුට ඒක තියනවා එතකොට ලස්සන. දැන් ඒ නිසා ඕන බලන්න දැන් ඒ වගේ දේවල්. එතකොට අපි එහෙනම් ගන්නට ඕනේ එහෙනම් මධ්‍යස්තව තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. මනස ටිකක් කෙලස් දුරු කලේ නැති. කෙලස් වලම ගැලිලා ඉන්නෙත් නැති. මධ්‍යම ප්‍රඥාගේ තේරීම අනුව තමයි ගත යුතු වෙන්නේ. ඔක අපට පේනවා දුප්පත් නෝ රටවල් වලට ගියාට පස්සේ ඒ වගේ හැම දෙයකම තියෙනවා පිළිවෙලක්. ගොඩනැගිලි ඉදි කරන එකම පිළිවෙලක්. ඒ කියන්නේ මොකද හේතුව අර ඉහළ ඉඳලාම ඒ දැනුවත් කිරීම කරලා සකස් වෙලා තියෙන මේ විදිහට. දැන් එහෙම සකස් වෙනකොට ඒ වගේ ඒ වර්ණ දැන් ඉන්දියාවට ගිහිල්ලා අපි බලනකොට තොරන් වගේ හදලා තියෙන දේවල්. කෝවිලකට ගිහිල්ලා බලනකොට තොරන්. හැබැයි බලන්න අර විදිහේ රටවල් වලට ගියාට පස්සේ ගොඩක් භෞතික පැත්තෙන් දියුණු රටවල් වලට ගියාට පස්සේ සෑම ගොඩනැගිල්ලකම වාගේ සෑම දෙයකම වාගේ යම්කිසි තියෙනවා. මොකද එතකොට අර බුද්ධිමත් අය මධ්‍යම බුද්ධිය පිරිපොන් අය ඉන්නවා. ඒ අනුගමනය කරලා තියෙන ඒගොල්ලන්ගේ මඟ පෙන්වන්නේ. ඔන්න ඔය විදිහට තමයි පින්වතුනි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ අරමුණු වල
තේරීම ගන්නේ යම් කිසි කෙනෙකුට රූපයක් දකින්න ලැබෙනවා ඒ කුසල විපාකයක්ද අකුසල විපාකයක්ද කියන එක තීරණය කරන ඔන්නෝක තමයි ගන්න. මධ්‍යම ප්‍රඥාගේ තේරීම අරගෙන තමයි එක ඉහළම ප්‍රඥාව දියුණු වෙච්ච කෙනෙකුත් නෙවෙයි කෙලෙස් වලින් බහුල වශයෙන් ආතුර වෙච්ච කෙනෙකුත් නෙවෙයි සාමාන්‍ය මට්ටමේ මධ්‍යම ප්‍රඥාගේ තේරීම අනුව තමයි යාට මේ කුසල විපාකයක් මේ අකුසල විපාකයක් ලැබිලා තියෙන්නේ තෝරා. ඒ කාරණාව මතක තියාගන්න. දැන් මේකදී අපි ඒක මේ කියාගෙන ආවේ. මේ විපාක සිත් අතුරින් 1 2 3 4 සිත් සෝමනස්සාගතයි විපාක සෝමනස්සාගත වීමට හේතු ඉෂ්ඨාරම්මන. විතර ඉෂ්ඨාරම්මන කතාවනේ අපි මේ ආවේ. ඒතර ඉෂ්ඨාරම්මන ලැබීම තමයි මේ විපාක. හැබැයි ඉෂ්ඨාරම්මන ලැබීමයි මේ සිත් සෝමනස්සාගත ලැබීමට හේතුව කියලා කියනවා. හැබැයි ඉෂ්ඨාරම්මන අපට ලැබෙන්නේ සෝමනස්සාගත ආකාරයෙන් කුසල් කරලා. ඒ වර්තමාන හේතුව ඉෂ්ඨාරම්මන ලැබෙන එක සෝමනස්සාගත වීමට හේතුයි කියලා කියනවා. හැබැයි ඉෂ්ඨාරම්මන ලැබෙන්නේ සෝමනස්සාගතව කරපු කුසල විපාක දීම් වශයෙන්. ඒක තේරුම් ගන්න. මේක කියන්නේ ළඟ විපාකසේ සෝමනස්සාගත වීමට හේතුව ඉෂ්ඨාරම්මන ලැබීම. හැබැයි ඉෂ්ඨාරම්මන ලැබීමට හේතුව සෝමනස්සාගතව අපි ඒ කුසල කරලා තියෙන නිසා ඉෂ්ඨ රූප, ඉෂ්ඨ ශබ්ද, ඉෂ්ඨ ගන්ධ, ඉෂ්ඨ රස, ඉෂ්ඨ ස්පර්ශ ලැබෙනවා. 5යි 6යි 7යි 8යි වෙන සිත් උපේක්ෂා සාගතයි කියලා කියනවා. විපාක උපේක්ෂා සාගත වීමේ හේතුව ඉෂ්ඨ මධ්‍යස්ථාරම්මන ලැබීම. ඒතර ඉෂ්ඨ මධ්‍යස්ථාරම්මන අපට ලැබීමට හේතුව අපේ මධ්‍යස්ථ විදිහට සතුට ඇති වෙන විදිහට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මධ්‍යස්ථ විදිහට අපට ඇති වෙන සතුට තියෙනවානේ. මධ්‍යස්ථ සතුට ඇති වෙන සමහර දේවල් අපි දැක්කට පස්සේ නේද? අපි ගත්තොත් එහෙම දැන් කියනකො දැන් පෙරහැරක් බලන්න ගියා කියලා කියනකො. හොඳේ. දැන් පෙරහැරක් බලන්න ගියාට පස්සේ සංගීත සංදර්ශනයක් බලන්න ගියාට පස්සේ දැන් නටනවා, ගයනවා, වයනවා දැන් ගොඩක් දේවල් තියෙනවා. ඒක ඉෂ්ඨාරම්මන නේද? ඉෂ්ඨාරම්මන. ඊළඟට අපි කියමු පෙරහැරක මට්ටම නෙමෙයි සාමාන්‍ය විදියට විද්වතුන්ගේ නාට්‍ය සංදර්ශනයක් වාගේ දෙයක් තියෙනවා. විද්වත් සාකච්ඡාවක් තියෙනවා. විද්වත් අපි කියන ආගමටම සම්බන්ධක් නොවෙච්ච සාමාන්‍ය විද්වත් ආකාරයෙන් යන ඒ නාට්‍යනොත් බුද්ධියට කතා කරන හික්මීමක් ලබා දෙන ක්‍රමයක් යන්නේ කියලා කියමුකෝ. හුදු ආස්වාදයක් එල්ල කරලත් නෙවෙයි ලෝකෝත්තර පරමාර්ථයට යෑමට අවශ්‍ය කරන ධර්මමය වැඩසටහනකුත් නෙමෙයි. සාමාන්‍ය බුද්ධිය දියුණු වීමට අවශ්‍ය කරන sannivedanaya කරන්නට ඒ පණිවිඩය උගන්වීම කරන්නට අවශ්‍ය කරන සංදර්ශනයක් වාගේ දෙයක් අපි පවත්වනවා. අන්න ඒ වගේ අවස්ථාවකදී අපට ගන්නවා අන්න ඉෂ්ඨ මධ්‍යස්ථාරම්මන. ඉෂ්ඨ මධ්‍යස්ථාරම්මන. අන්න එතකොට ඒ වගේ තැනකදී ගැටෙන රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය අපට ගන්න පුළුවන් ඒ විදිහට. එසේම මොවුන් අතුරේ 1යි 2යි 5යි 6යි සිත් ඥාන සංප්‍රයුක්තයි. මේ විපාක සිත් ඥාන සංප්‍රයුක්ත වීමේ හේතු ක්‍රම දෙකකි. ඔහු ප්‍රතිසන්දි භවාංග චුති වශයෙන් පවත්නා කාලේ කර්මයාගේ බලවත් භාවයෙන් ඥාන සංප්‍රයුක්ත වෙනවා. කර්මයාගේ බලවත් භාවය කියන්නේ ඥාන සංප්‍රයුක්ත කුසල කර්මයාගේ බලවත් භාවය නිසා අර විදිහට ප්‍රතිසන්දි භවාංග චුති. ඒ අවස්ථා හැම එකකදීම ඥාන සංප්‍රයුක්ත පිටනවා. දැන් ඒතර ඥාන සංප්‍රයුක්ත විපාකසිත වැඩ කරනකොට ඔබට කරන බලපෑම කොහොමද කියලා ඔබ සාමාන්‍යයෙන් දල වශයෙන් හිතාගත්තොත් වදනද බලපෑම? කෙලෙස් වලින් හිත බණ භාවනා ආදියට ගියාට පස්සේ මුදා ගන්න ලේසි. ඥාන සංප්‍රයුක්ත කුසලයකින් ප්‍රතිසන්දිය දීලා නම් භවාංගෙත් වැඩ කරනකොට එයාට ඒ අතරතුර අර කුසල් කිරීමට හරියට ඒක රත් වෙච්ච පොළොවක ගින්දරක් මොලවනවා වගේ ලේසි කරගන්න. තෙත් වෙච්ච පොළොවක ගින්දරක් මොලව ගන්න කිව්වොත් අමාරුයි. එතකොට ඒ අර හේතු කුසලයක විපාක
අහේතුක කුසලයක විපාක වාගෙනකොට තමයි ඒ අමාරුකම් හම්බ වෙන්නේ. දැන් මේ ත්‍රි හේතුකෙකෙත් මෙහෙම එක්කුත් තියෙනවා. දැන් මේ ත්‍රි හේතුක කුසල අපි කරනකොට විශේෂයෙන් ප්‍රතිපත්තිමය වශයෙන් නිවන් එල්ල කරලා සමත විදර්ශනා භාවනා කිරීම, කෙලෙස් දුරු කිරීම එල්ල කරලා අන්න එහෙම කරනවා නම් ඒවා කෙනෙකුට වර්තමාන ජීවිතයේදීත් ඒ වැඩසටහන් වලට ගියා නම් දෙහිවින්ම ලේසි කරගෙන යනවා. හැබැයි ඉතින් අපට තියෙන්නේ මේකයි. ලේසිද අමාරුද කියන එක අපට සසඳන්න දන්නේ නැහැ. තව කෙනෙක් හිතත් එක්ක අපි දන්නේ නැහැ සසඳන්න. ඒක සාපේක්ෂ වශයෙන් ඒක තියෙන්නේ. ඉතින් සාපේක්ෂව බලන්න අපි දන්නේ අපේ හිත විතරනේ. දැන් අපි ගත්තොත් එහෙනම් සිද්ධාර්ථ කුමාරෝත්තමයන් වහන්සේට අවුරුදු 6කට ආසන්න කාලයක් වෙහෙස දරන්න සිදු වුණා. ඒ නිසා ඒක ලේසි නෑ මේ මට මේ කුසල කරන්න ලේසි මට කෙලෙසුන්ගෙන් හිතාවේ අයින් කරගන්න ලේසි කියලා ඒක ලේසි නෑ. මොකද අනිත් එක්කෙනා අමාරු විඳිනවා කියලා එයාට දන්නේ නෑනේ. එසේ නමුත් ඉතින් අපට එක එක්කෙනාගේ දැනගන්න එක නෙවෙයි. තමන් පුළුවන් තරම් උත්සාහ කරගෙන යනකොට කෙලෙස් අසල ගොඩක් අඩු කරලා අපි ගොඩක් ඉස්සරහට යනවා කෙලෙස් දුරු කිරීමට. කෙලෙස් එක්ක හැප්පිලා තියෙන ගතිය සංසාරේ කෙලෙස් වලට අභියෝග කරලා තියෙන ගතිය අඩු නම් අපට අමාරු බව පේනවා. අමාරුවට වැඩි උත්සාහයක් දරන්නට ඕනේ. මේ වතාවේවත් යම් ප්‍රමාණයක් හරි මේක ගොඩ දා ගන්න කෙලෙස් ටික කඩා ගන්න අඩු කර ගන්න දුර්වල කර ගන්න නැත්නම් නැති කර ගන්නම කියලා හිතනවා. එතකොට මේ සිත් ඥාන සංප්‍රයුක්ත වීමට හේතුව තමයි මෙතන කීවේ. ඒකනේ මේකේ ප්‍රතිසන්දිය ප්‍රබලයි. ඊළඟට භවාංගත් ප්‍රබලයි. එතකොට මොකද වෙන්නේ? ඒ ප්‍රබල වෙනකොට හිත රාගාදී කෙලෙසුන් වලට යන ගතිය අඩුයි. දැන් බලන්නකො ඇතම් කෙනෙකුට පන්සිල් රකින්නවා කියන එක මරන්නවා. ඇතම් කෙනෙකුට ලේසි. ඇතම් කෙනෙකුට කාමයේ වරදවා හැසිරීමෙන් වැළකෙන එක මරන්නවා. ඇතම් කෙනෙකුට ඒක සතුටුයි. ඒකට එයාට සිල් රකින්න එක සැපයක්. අරයට සිල් රකින්න එක කරදරයක්. එයාට සිල් කඩන එක සැපයක්. එහෙනම් මේ කෙලෙස් අඩු කෙනාට සිල් කැඩෙන එක දුක. විපාකසිත සොම්නසාගත වීමේ හේතුව ඒක අපි කිව්වා. මේ විපාකසිත ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසල කර්මයෙන් ලැබෙන ප්‍රතිසන්දි ඥාන සංප්‍රයුක්ත වන බැවින්. ඥාන සංප්‍රයුක්ත එතකොට ඉතින් අර ත්‍රි හේතුක කියන්නේ අලෝභාදී සමෝ තුනම හේතු තුනම වැඩ කරනවා. භවංග සිත චුති සිත ඒ භවයාගේ ප්‍රතිසන්දි චිත්ත හා සමාන වන බැවින් ඒ භවංග චුති චිත්තයන්ගේ ඥාන සංප්‍රයුක්ත මේ හේතුවත් කර්මය ඥාන සංප්‍රයුක්තව කරලා තියෙන විපාකෙත් ලැබෙනවා ඥාන සංප්‍රයුක්ත. ඒවත් පුරාකෘත කර්මය පෙර කෙරූප කර්මය අලෝභාදී සමෝහ දෙකත් එක්ක ඒ වගේම උත්කෘෂ්ඨවම චිත්ත වීති ගණනාවක් වැඩ කරලා තියෙනවා. ඒ කියන්නේ පූර්ව මුංචන අපර. ඒ දානේ හරි සීලාදී හරි පුරනකොට මුල මැද අග කියන ආකාරයට පූර්ව මුංචන අපර වශයෙන් චිත්ත වීති ගණනාවක් වැඩ කරලා තියෙනවා. ඒ විදිහට. ඒකට මැද චිත්ත වීති උත්කෘෂ්ඨ බවට පත් වෙනවා. හේතු උත්කෘෂ්ඨ බවට පත් වෙනවා. අනෙක් හේතුව නම් ඔවුන් තදාලම්බන වශයෙන් පවත්නා කාලේ යවනාන රූපත්වයෙන් පිටින්. දැන් ඔන්න මේක ඔබට තේරෙන්නේ නැහැ. මොකද හේතුව ඔබ තව චිත්ත වීති කරලා නැහැ. දැන් ඒකෙත් නොතේරුණා කියලා අනේ අපේ කියලා උතන දුක් වෙන්න යන්න එපා. අතට තදාලම්බන වශයෙන් පවත්නා කාලේ යවනාන රූපත්වයෙන් කියලා කියන්නේ ඥාන සංප්‍රයුක්ත යවන් වැඩ කරා නම් අපට ඊට පස්සේ ඒට පස්සේ ලැබෙන්නේ ඥාන සංප්‍රයුක්ත තදාරම්භම තමයි. ඥාන සංප්‍රයුක්ත ජවණයට අනතුරු උපදනා තදාලම්බනද ඥාන සංප්‍රයුක්ත වෙනවා කියන න්‍යාය ධර්මතාව නිසා. මෙහි ත්‍රි හේතුක නම් අලෝභාදෝ සමෝහ කියන හේතු ත්‍රය. හේතු ත්‍රිකය හා යෙදුණු නවනි පාඩමේදී දැක්වුණු 1 2 5 6 කියන සිත්. දැන් 1 2 5 6 කියන අපිට එකපාරටම හිතට එන්නට ඕනේ. සෝමනස්සගත ඥාන සංප්‍රයුක්ත සංස්කාරික චිත්තේ, සෝමනස්සගත ඥාන සංප්‍රයුක්ත සංස්කාරික චිත්තේ, උපේක්ඛාසගත ඥාන සංප්‍රයුක්ත සංස්කාරික චිත්තේ, උපේක්ඛාසගත ඥාන සංප්‍රයුක්ත සංස්කාරික චිත්තේ. දැන් ඒක මේ ලැප් එකේ වැඩ කරනවා වගේ එන්නට ඕනේ. ඔවුන්ගේ පිරිවර සිත්වත් పూర్ව අපර වාශයෙන් උපදනා සිද්ද ඉබඳුම වූ විට ඒවා ත්‍රි හේතුක උත්කෘෂ්ඨ බවට පත් වෙනවා. ඒතර ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලයක් නම් කරගත්තේ විපාකෙත් ඒ විදිහටම ලැබෙනවා. එසේම මේ විපාක සිත් අතුරින් 3යි 4යි 7යි 8යි චිත්තය ඥාන විප්‍රයුක්තයි. ඒවත් එකපාරට මතක් කරගන්න. සෝමනස්සගත ඥාන විප්‍රයුක්ත සංස්කාරික චිත්තේ, සෝමනස්සගත ඥාන විප්‍රයුක්ත සංස්කාරික චිත්තේ,
උපේක්ඛාසගත ඥාන විප්‍රයුක්ත අසංකාරික චිත්තේ උපේක්ඛාසගත ඥාන විප්‍රයුක්ත සසංකාරික චිත්තේ. ඒක පාට මතක් වෙලා එනකොට නැත්තම් හරියන්නේ වැඩි. කර්මයාගේ දුබල භාවය ජවනානුරූපත්වය කියන ජවයන්ට අනුව පැවති. මේක අර ඉස්සෙල්ලා කියපු එකටම සමානයි. ජවන ඥාන විප්‍රයුක්ත වුණා නම් තදාරම්මනත් ඥාන විප්‍රයුක්ත බවට පත් වෙනවා. එය චිත්ත වීතියේ වලදී ඔබට මනාව පැහැදිලි කර දෙනු ලැබේ. අතු සම්බන්ධයි. ඒ විපාකසෙත් ඥාන විප්‍රයුක්ත කියන මෙතන ඔහු ප්‍රතිසන්දි භාවං චිත්ත වශයෙන් පවත්නා ඉදිරියට ත්‍රි හේතුක ඕමක කර්මයෙන් හා ද්වි හේතුක උත්කෘෂ්ඨ කර්මයෙන් ලැබෙන ඔය කියන්නේ ත්‍රි හේතුක ඕමක කර්මයෙන් අන්න මම ඔබට කිව්වේ අර මධ්‍යම කියන එක අයින් කරලා ඕමක එක මතක තියාගන්නකො කියලා ඒකයි ත්‍රි හේතුක ඕමක කර්මයෙන් ද්වි හේතුක උත්කෘෂ්ඨ කර්මයෙන් මම කියවනේ ඒතර ත්‍රි හේතුක ඕමක වෙනකොට ඉහළ මේකෙන් පහළම කොටසට වැටෙනවා ද්වි හේතුක උත්කෘෂ්ඨ වෙනකොට පහළ එකෙන් උත්කෘෂ්ඨ මට්ටමට. ඒතර එදෙන ළඟයි එතකොට. ඒක ළඟයි. ඒ නිසා අන්න ඒවට ලැබෙන ප්‍රතිසන්දි භවංග චුති ඥාන විප්‍රයුක්ත බවට පත් වෙනවා එතකොට. ඒතර ත්‍රි හේතුක වුණත් දුර්වලයි. ඒ නිසා ඒක ද්වි හේතුක විපාක තමයි ලබා දෙන්නේ. ඊළඟට කියනවා ඔහු තදාලම්බන වශයෙන් පවත්නා කාලේ යවනා රූපව පිටින ඒක අපි අර ඉස්සලාම කියපු ආකාරයේ ත්‍රි හේතුකකට කියපු ආකාරයෙන් න්‍යාය කියන්නේ ඒක චිත්ත වීතිය තමයි පැහැදිලි වෙන්නේ. ඥාන විප්‍රයුක්ත යවණයන්ට අනතුරුව උපදින තදාලම්බන බොහෝ සෙයින් ඥාන විප්‍රයුක්ත වෙනවා. අන්න එතන කාරණයක් අපට කියයි බොහෝ සෙයින් කියලා. බොහෝ සෙයින් ඒ කියන්නේ ඊට වඩා වෙනස් වෙන අවස්ථාත් කලාතුරකින් ඒ සම්භාවිතාවක් තියෙනවා. ඊළඟට කියන මේ විපාක සිත් අතුරෙහි 1යි 3යි 5යි 7යි සිත් අසංකාරිකයි. පූර්ව ප්‍රයෝගයෙන් වෙන්ව එළඹ සිටි කර්ම නිමිති ගති නිමිති හේතුවෙන් අනතර කියන පූර්ව ප්‍රයෝග රහිත කියලා පූර්ව ප්‍රයෝග කියලා කියන්නේ හිතේ පසුබැසීමක් නැතුව ආදි වශයෙන් අපි ඔකට ඉස්සලාවට විස්තර කරලා දුන්නා. එළඹ සිටි කර්ම කියලා කියන්නේ ප්‍රබලව පිහිටපු කර්මයක්. මොකද අර විපාකය ප්‍රබල නිසා මොකද ඒකට හේතු වෙච්ච කර්මය ප්‍රබලව කරපු නිසා. කර්ම නම් කරපු කර්මය කර්ම නිමිති කියලා කියන්නේ ප්‍රතිසන්දි ගන්න තැන සංකේතවත් කරන මනෝලව නම් ආව කුසාදී ඈ ගත නිමිත්ත කියලා කියන්නේ කර්ම නිමිති කියලා කියන්නේ ඒ කර්මයට කුසල කර්මයට පාවිච්චි කරන දාන උපකරණ ආදී ඒ සකස් වෙච්ච ආකාරයේ ගත නිමිත්ත කියලා කියන්නේ ඒ කර්මයට අනුකූල උපදින තැන්වල සංකේතවත් වෙන මව කුසාදී දැන් ඒ හේතුවෙන් ඊළඟට කියන සප්පාය ඍතු භෝජන ආදී ලැබීම. ඒ කියන්නේ පින්කම කෙරේ ඒ අවස්ථාවට ඒ කුසල කර්ම එනකොට Tamanට ගැළපෙන ආකාරයෙන්ම ඍතු භෝජන ආදී ඒවා ලැබෙනවා. ඒ ලැබෙන්න හේතුව හැබැයි අර කරපු කුසල කර්මයේ ආනුභාවය. නැත්නම් විපාකයේ අනුව සිද්ධ වෙන්නේ විපාක ලැබෙන්නේ කර්මයට අනුවනේ. එතකොට කර්මයේ බලය තමයි උපනිශ්‍රේ වශයෙන් උපකාර වෙලා තියෙන්නේ මේවා ලැබීමට. ඉතින් ඊළඟට කියනවා 2යි 4යි 6යි 8යි සිත් සසංකාරයි. පූර්ව ප්‍රයෝග තියෙනවා ඒවට. පූර්ව ප්‍රයෝග කියන්නේ කොයි ඉස්සර විස්තර කරා. එතකොට කියනවා පෙර කර ප්‍රයෝග හේතුවෙන් ඒ කුසලයේ කරන කාලයේදී හේතු කොටගෙන කර්ම නිමිති ගති නිමිති කාරණ කොටගෙන මේක අර විදිහට ලැබුණා සසංකාරික බවට පත් වුණා. ඒතර සප්‍රාය කියන ඍතු භෝජන ආදී ලැබුණේ විපාක ලැබෙන කාලෙදී මොකද කර්මයේ කරන කාලයේදී ඒ දුර්වලතාව තිබුණු නිසා. එතකොට කියනවා මේ ස්ථානයේ ගැඹුරුයි විශේෂ විස්තර මතු දැක්වේ පාඩමේ වරින් වර මමද ওই කාරණේ ඔබට අවධාරණය කළා. එහෙමනම් ප්‍රශ්න ටික ඔබ බලා ගන්නට ඕනේ. මේ ප්‍රශ්න ටික ඔබ බලාගෙන මම කියන්නම් වැඩි. මේ ප්‍රශ්න ටික ඔබ බලාගෙන මේ ප්‍රශ්න ටික ඔබට තේරුන්නේ නැත්නම් ඔය තියෙන්නේ එක කාමාවචර කුසල විපාක කෙතෙක් ඒවනම් තේරෙනවානේ. අහේතුක කීයද සහයවා තේරෙනවානේ. සත්‍යයකට මේ සහේතුක විපාකසිත කියා කරගෙන ලැබෙද මෞන සෝමනස්ස. ඔය පහළ තියෙන ප්‍රශ්න ටික තියෙන්නේ 3යි 4යි 5යි ආනේ ටික තමයි ඔබ අහනවා නම් ඊළඟ දවසේ මගෙන් අහන්න නැවතවතාව අද ඔය පාඩම මම කියලා දුන්නේ මට හිතුණා එදා පාඩම වල ටිකක් සංකීර්ණ වෙන්න ඇතයි
කියලා අද ඔය ගොඩක් විස්තර කර හැබැයි ඔයිට වඩා නම් විස්තර කරන්න මට මම සමර්ථ නැහැ කියන පණිවිඩයක් දෙමින් අද පාඩමේ සමාප්තිය ඔබ සියලු දෙනාටම මේ කීර්ත ධර්ම කරුණු තමා හඳුනා ගැනීමට චතුරාර්ය සත්‍ය අවබෝධයට භාවනා ඥානෙ දිනු කරගෙන